වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි साधु किया समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स मातरी पितरी चापि यो मिच्छापति पञ्जति तथागते च सम्बुद्धे अथवा तस्स सावकाति कारुणिक गुणगारुक පින්වතුනි පින්වතියනි මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ දහම් පදයක් ශ්‍රවණය කරලා ධර්ම දානමය පින්කම සිද්ධ කරගෙන ඔබ විසින් රැස් කර ගන්නට යෙදුන ඒ කුසල ධර්මයන් මීට 3 මාසයකට උඩදී අභාවයට පත් වෙන්නට යෙදුන පියදාස මහත්මාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන් තමයි මේ උතුම් පින්කම කරන්නේ. පින්වතුනි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා පත්තිපත්තානුමෝදනා පින් දහම් සිද්ධ කර ගන්නට ඕන. ඒ වගේම පත්තානුමෝදනා පින් දහම් අනුමෝදන් කරන්නටත් ඕන.
මේ පින්වතුන් අහලා තියෙනවා දන්නවා අපි ගාව යම් කිසි දෙයක් තිබුණොත් තමයි පින්වතුනි අපිට පරිත්‍යාග කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ පිනත් අන්න ඒ වගේ තමයි. දැන් මේ පින්වතුන් ධර්ම දේශනාව සිද්ධ කරවාගෙන පින්දහම් අනුමෝදන් වෙලා ඒ සියලුම කුසල ධර්මයන් ඒ ආදරණීය තාත්තට අනුමෝදන් කරනවා. ඒක තමයි මේ පින්කමේ ප්‍රධාන අරමුණ. ඒ උතුම් පින්කම තමයි මේ විදිහට ආරම්භ වෙන්නේ. දැන් මේ පින්වත් පිරිස මෙතෙන් ඇවිල්ලා වාඩි වුණේ ඇයි? වාඩි වුණේ ඇයි? බණ අහන්න නේ? බණ අහන්නනේ ආවේ නේ? මේ පින්වත් පිරිස ආරාධනා කළා අපේ ගෙදර බණක් තියෙනවා එන්න ඕන. එහෙම නේද? ධර්මදේශනා පින්කමක් පැවැත්වෙනවා. ඒ නිසා ඒ පින්කමට ඇවිල්ලා බණපදයක් අහලා පින් සිද්ධ කරගන්න කියලා ආරාධනා කළා. සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්. බණ ටිකක් අහලා බස් ටිකකුත් කාලා යන්න එන්න. එහෙමනේ නේද? අද බණ කියන්නේ පින්වතුනි බණ ඉවර වුණාන් පස්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බණද කෑමද මූලිකත්වය. බහුතරයකගේ ප්‍රධානත්වය තියෙන්නේ මොකේද? බණටද කෑමටද? කෑමට. එහෙම මිනිස්සු ඇවිල්ලා බණක් කාලා තමයි යන්නේ. එහෙම වෙන්න හොඳ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනේ මේ ධර්මයේ තියෙන වටිනාකම. ඌරට මැණිකේ අගයක් තේරෙනවද? ඈ? නෑ මාතේ. ඌරට මැණිකේ අගේ තේරෙනවද? ඒ වගේ තමයි. ඒ නිසා බෞද්ධයෝ නම් අපි ධර්මයේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕන. ධර්මයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ධර්මානුකූලව ජීවත් වෙන්නට ඕන. ධර්මානුකූලව ජීවත් වෙන්නට නම් ධහමට අනුව ජීවත් වෙන්න නම් ඔබ මොකද කරන්න ඕන? බණ අහන්න ඕන. බණ අහලා විතරක් මදි පින්වතුනේ සුනාත ධාරේත චරාත ධම්මි. සුනාත හොඳට අහන්න ඕන. ධාරේත ධාරේත කියන්නේ මොකද්ද? මතක තියාගන්න ඕන. චරාත ධම්මි ශ්‍රවණය කරලා මතක තියාගත්ත ධර්මයට අනුව ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න ඕන. ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සි පරාභව. තේරුම් ගන්න පුළුවන් නේ? පරාභව සූත්‍රය කියවලා බලන්න. හරි අපූර්වට විග්‍රහ කරනවා. පැහැදිලි කරනවා. ඒ නිසා මේ පින්නතුන් දැන් සිද්ධ කරන්නේ ලෝකයේ තියෙන උසස්ම දානය. අපි දන්නවනේ බුදුහාමුදුරුවෝ අවුරුදු 80ක් වැඩ හිටියනේ නේද? අවුරුදු 80ක් වැඩ හිටියා. අවුරුදු 80ක් වැඩ ඉඳලා උන්වහන්සේ දේශනා කරන සියලුම දානයන් අතරින් උසස්ම දානය මොකක්ද කියලා. මොකද්ද මේ ලෝකේ තියෙන උසස්ම දානය? සබ්බ දානං ධම්ම දානං දිනාති. මේ ලෝකේ සියලුම දානයන් අතරින් උසස්ම දානය මොකද්ද? ධර්ම දානය. සබ්බ රසං ධම්ම රසෝ දිනාති. සියලුම
රසයන් අතරින් උසස්ම රසය මොකද්ද? ධර්ම රසය. සබ්බ රතින් ධම්ම රතින් දිනාති. සියලුම ඇලීම් අතරින් උසස්ම ඇලීම තමයි ධර්මයට ඇලීම. ඒ නිසා මේ වටින කාලේ අපි අපේ සිත පිරිසුදු කරගෙන සිත එකඟ කරගෙන බණ අහන්න ඕන. එහෙම නැති වුණොත් පින්වත්නි හිත එකඟතාවයකට පත් කරගන්නේ නැතුව ඔය ඇත්ත රැ එළී වෙනකම් බැන ඇහුවත් වැඩක් නෑ. මතක තියාගන්න බෑ. ඔබේ මනස පිරිසුදු කරගෙන යහපත්ව මනස තියාගෙන එක පැයක් එක විනාඩි ගානක් ඔබ බණපදයක් අහුවොත් ඒ දේ හරි අපූර්වට මතක තියෙනවා පින්වතුනි. ඒ නිසා මේ කාලය තුල ඔය ඇත්තන්ගේ මනසේ තියෙන සෑම ප්‍රශ්නයක්ම අයින් කරන්න. දැන් සමහර බණවලට අපි වැඩිහම පින්වත්නි බණට ආරාධනා කරපු මිනිස්සුયો පේන්නේ නැහැ. ඇයි දැන් පින්කමට ඉන්වයිට් කරපු අයට ආරාධනා කරපු අයට එන්න කියලා පිළිගත්තා. එනකොට හායි කියලා පිළිගන්න එපා. හායි කියලා පිළිගත්තේ නැත්නම් එහෙම ඒක එන්නේ නැහැ පහුවදාට පින්කමකටවත්. අතට දීලා එක්ක වැඳලා හරි මොකක් හරි කරන නේද අප්පා. පිළිගන්න ඕන. පිළිගත්තේ නැත්නම් එන්නේ නැහැ. මම ගියා ආරාධනා කරාම මාව දැක්කේවත් නැහැ වගේ හිටියේ. ඔහොමයි කියන්නේ. එහෙම වෙන්න හොඳ නැහැ. පින්වතුනි අපි බෞද්ධයෝ නම් මූලිකත්වයේ දෙන්න ඕනේ මෙන්න මේ වගේ කුසල් දහම් වලට. ඇයි මෙච්චර කාලයක් ඔය ඇත්තෝ අතර ඉඳලා මැරිලා ගියපු මිනිස්සු මේ ඉඩකඩම් දේපල මිල මුදල් අරන් ගියාද? අරන් ගියාද? කිසිම කෙනෙක් අරන් ගියේ නැහැ. අරන් ගියේ නැහැ. ඒ සියලුම දේවල් මේ ලෝකේ තියලා අඩුම තරමේ පින්නතුනේ පංචස්කන්ධේවත් අරගෙන යන්නේ නැතුව ඒකත් මේ මිහි මතම තියලා තමයි යන්න ගියේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ වශයෙන් අපි මේ ජීවත් වෙන කෙටි කාලය තුල පින්නතුනේ මේ විදිහේ කුසල් දහම් සිද්ධ කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. බණ අහනකොට පින්වත්නි ආනිසංස කීපයක් ලැබෙනවා. අස්තුතං සුනාති. සුතං පරියෝ දපේති. කංකං විතරති. දිට්ඨින් මුදුං කරෝති. චිත්ත මස්ස පසීදති. අස්තුතං සුනාති. නොඇසූ දහම් කාරණා අසා දැනගන්න පුළුවන්. අස්තුතං සුනාති කියන්නේ මොකද්ද? නොඇසූ දහම් කාරණා අහලා දැනගන්න පුළුවන්. දැන් ඔයත්වන්ට අවුරුදු 60ක් 70ක් ඇති. හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය ඔක්කොම දන්නවා කියලාද? නෑ. අපි වුණත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පින්වත්නි වැලි කැටයක් තරම්ම තමයි වැලි කැටෙත් භාගයක් තරම් වෙන්නදිනේ. ඇයි 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ තුල තියෙන දහම් කාරණා අපි නොඇසූ දහම් කරුණු අසා දැනගන්න පුළුවන් මොකෙන්ද? බණ අහනකොට. අසුතං සුනාති කිව්වේ ඒකයි. සුතං පරියෝ දපේති. දැන් ඔයත්ෝ මීට කලින් මේ දහම් කාරණාවන් කොහේදී හරි අහලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම අහලා තියෙන දහම් කාරණාවක් ඔබ මෙතනදී අහලා ඔබේ මතකයට මොකද වෙන්නේ? ඇහුවොත් ඔබේ මතකේ අලුත් වෙනවද නැද්ද? අලුත් වෙනවා. ඉගෙන ගන්න දරුවෙක් නම් පින්නතුනේ පාසලේ දෙන වැඩ රාජකාරී ගෙදර ඇවිල්ලා කරන්න ඕනේ නේ. අභ්‍යාස කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ?
ඈ ඉගෙන ගන්න දරුවෙක් නම් තමා ඉගෙන ගන්න කාලච්ඡේදය තුල කාල පරිච්ඡේදය තුල පින්වත්නි අභ්‍යාස කරණේ නොයදුනොත් මොකද වෙන්නේ? ඒව අමතක වෙනවා. අභ්‍යාස කරණේ කරන්න නිතර ඒ දේ කරන්න මොකද වෙන්නේ? මතකය අලුත් වෙනවා. අන්න ඒ වගේ පින්වත්නි සුතං පරියෝ දපේති අසෝ ධර්මයන් පින්වත්නි නැවත මතක් කරගන්න පුළුවන්. ඒ වගේම අපි කොහේදී හරි දහම් කාරණාවක් අහලා තියෙනවා නම් තවත් ධර්ම දේශනාවකදී එම කාරණාව ඔබ ශ්‍රවණය කරනවා නම් මතකයේ අලුත් කරගන්න පුළුවන්. අසුතං පරියෝ දපේති කංකං විතරති. කංකං විතරති කියන්නේ මොකක්ද? සැකය දුරු කරගන්න පුළුවන්. ධර්මයේ පිළිබඳව තියෙන සැකය දුරු කරගන්න පුළුවන්. කංකං විතරති. දිට්ඨින් උජුං කරෝති. දිට්ඨින් උජුං කරෝති කියන්නේ නිවැරදි දැකීමක් ඇති කරගන්න පුළුවන්. ඍජු දැකීමක් ඇති කරගන්න පුළුවන්. දිට්ඨින් උජුං කරෝති. චිත්ත මස්ස පසීදති. අපේ හදවත පිරිසුදු කරගන්න පුළුවන්. දැන් අපේ පින්නතුන්ගේ හදවත පිරිසුදුයිද? පරම පවිත්‍රයිද? ඈ? පරම පවිත්‍රයිද? බැරි වෙලා හරි අපිට කවුරු හරි ගැහුවොත් අපි රිටර්න් එක දෙනවද නැද්ද? පෙරලා පහර දෙනවද නැද්ද? ගැහුවොත් ගහනවා, බැන්නොත් බනිනවා, බැන්නොත් ගහනවා. එහෙම නේද අපේ මිනිස්සුන්ගේ වැඩ? ඒ නිසා පින්වතුනේ කවදාවත් හදවත පිරිසුදු මිනිස්සෙක් අනුන්ට හිංසා කරන්න යන්නේ. ගැහුවට ගහන්න යන්නේ. බැන්නට බනින්න යන්නේ. නහි වේරේන වේරාණි මොකද්ද? නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තන. බෞද්ධයෝ නම් ඔබ ඕමය බුදු වදන ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන විතරක් මදි. ක්‍රියාත්මක කරන්න ඕන. ඔය ඇත්තන්ගේ තියනනේ උප්පන්න සහතිකය. මරණ සහතිකෙත් ඇවිල්ලාද තියෙන්නේ? මරණ සහතිකේ එන හින්දා තමයි මාක්ස් එකක් දාගෙන ඉන්නේ. එහෙමනේ? මරණ සහතිකේ ඉක්මන් කරගන්න ඕන නැති හින්දා දාගත්ත මාක්ස් එක. ඇයි ඒ? කොරෝනා වලට බයයි. නේ? දැන් අපි අහලා තියෙනවා සිංහලයා මැරෙන්න බය නැහැ. ඈ? මැරෙන්න බය නැද්ද කවුද? මරණයට කවුරුත් බයයි. මරණයට බය නැත්තේ කවුද? බුදුපදේ බුදුමහරහත් කියන මෙන්න මේ උත්තමය මරණයට බය නැහැ. ප්‍රත්‍යඥ ලෝකේ ජීවත් වෙන මිනිසුන් මරණයට බයයි. ඒ නිසා පින්වතුනි මැරෙන මිනිස්සු වශයෙන් ජීවත් වෙන්නට ඕන. ඔබේ උපැන්න සහතිකේ තියනව නේද? ආගම කියලා එකක්. ඈ? එහෙම එකක් තියනව නේද? මොකද එතන දාලා තියෙන්නේ? බුද්ධ ආගම නේද? බුද්ධ ආගම නේද? පින්නතුනේ බලන්න අපි උපදිනකොටම එතනින්ම අපිට බොරුව දීලා යවෙලා තියෙනවා. උපැන්න සහතිකෙන්න බුද්ධ ආගම කියන එක දීලා අපිට බොරුවක් උගන්වලා යවලා තියෙනවා. මතක තියාගන්න බුදුදහම කියන එක ආගමක් නෙමෙයි. ඈ අපි මහලකුවට ගහ ගන්නවා අපේ බුද්ධ ආගම කියලා. උපැන්න සහතිකේ තියෙන බුද්ධ ආගම කියලා. මේක පන්සල පැත්ත පහාට යනවා. එහෙම ඉන්නවනේ. ඈ සමහරු ඉන්නවා පින්නානේ දායක සමාවල ලේකම් භාණ්ඩාගාරික ඔක්කොම ඉන්නවා. පන්සලට යන්නේ නැත්තේ මේ මිනිස්සු.
හැබැයි මොකක් හරි මහා පරිමාණයක උත්සවයක් වෙනකොට එනවනේ. ඇයි ඒ? ඇයි එන්නේ? නම කියව ගන්න ඕන. එහෙම මිනිස්සු ඉන්නව නේද? එහෙම මිනිස්සු ඉන්නවා. අපි එහෙම වෙන්න හොඳ නැහැ. සැබෑ බෞද්ධයෙක් නම් පින්වත්නි වැඩ කරනවා. වැඩ කරනවා. පින්වතුනි උපැන්න තහතිකේ බුද්ධ ආගම කියලා තිබ්බට අපි මේ ආදාහන්නේ ආගමක් නෙමෙයි. මේක ඇවිල්ලා මොකද්ද? ඈ? දර්ශනයක්. බුදුදහම කියන එක මොකද්ද? දර්ශනයක්. දර්ශනයක් කියන්නේ මොකද්ද? ඈ? දැකිය යුතු දෙයක්. ඒහි පස්සිකෝ ඇවිල්ලා බලන්න ඕනේ මොනවද මේකේ තියෙන්නේ කියලා. ආන් එතකොට ඔබට තේරෙනවා. ඒ නිසා පින්වතුනේ දහමට අනුව ජීවත් වෙන්න නම් ඔබ අනිවාර්යෙන් බණ අහන්න ඕන. දැන් මේ පින්නතුන් මේ විදිහට ධර්ම දේශනා කරනවා. තමාගේ අප්පච්චි මිය පරලොව ගිහිල්ලා 3 මාසයක් ගත වීම නිමිති කරගෙන මේ පින්කම කරනවා. මේම පින්කමක් කළ යුතුයි බණ දහමක් දේශනා කරවාගෙන පින් අනුමෝදනාවක් කළ යුතුයි කියලා අපි ඉගෙන ගත්තේ කොහෙන්ද? කොහෙන්ද අපිට ඉගෙනුනේ? ඈ? කොහෙන්ද ඉගෙනුනේ අම්මේ? දහමෙන්. ඔබේ අම්මට තාත්තට ඔබ සලකනවා නම් ඒක ඉගෙනුනේ කොහෙන්ද? දහම තුලින්. ඇයි? මාතා පිතු උපට්ඨානං කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එහෙනම් ධර්මයේ තුලින් නේද මිනිස්සයා යහපත් වෙන්නේ? ඈ? දහස් ගාණක් මිනිමරපු අඟුලිමාල හැදුනේ මොකෙන්ද? මොනවගෙන්ද හැදුනේ? ධර්මයෙන්. පැහැදිලිනේ? ඒ නිසා මේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් ගන්න. බණ අහන වෙලාවට, බණ කියන වෙලාවට පින්වත්නි එහෙම නැගිටලා යන්න, ජංගම දුරකථන වලට පිළිතුරු දෙන්න. ඒ වගේම පින්වත්නි කවුරු හරි ආපුවාම මම අර මුලින් කිව්වා වගේ හායි කියන්න යන්න. ඒවා තියාගන්න හොඳ නැහැ. ඒක ඔබ ධර්මයට කරන ලොකු අගෞරවයක්. ධර්මයට ඔබ කොච්චර අගෞරව කරනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් මේ ධර්මයට එබිලා බැලුවොත්. මනස එකඟ කරගෙන සිත එකඟ කරගෙන බණ අහනවා. ආන් එතකොට ඔබ දහමට අනුව පින්වත්නි නිවැරදිව දහම් ශ්‍රවණය කරලා යහපත් කුසල් දහම් සිද්ධ කරගත්තා කියලා කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඔය ජේතවනාරාමේ පින්වත්නි පන්සල ඉස්සරහා තිබුණා පොකුණක්. දවසක් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන වෙලාවක ඔය ජේතවනාරාම පන්සල ඉස්සරහා තිබුණ පින්වත්නි පොකුණේ ගෙම්බෙක් හිටියා. ඔය ගෙම්බා පින්වත්නි පොකුණේ ඉන්නකොට දවසක් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. ඒ හඬ ධර්මයේ දේශනා කරන හඬ බුදුහාමුදුරුවෝ ඒ හඬ ඇහෙනවා ගෙම්බට. අර ගෙම්බට මැඩියට පින්වත්නි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන හඬ ඇහෙනවා. හඬ ඇහුණාට පස්සේ ගෙම්බා මොකද කරන්නේ පින්වත්නි හඬට වසී වෙලා අහගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ කොහොමද ධර්ම දේශනා කරන්නේ? පින්වත්නි අෂ්ටාංග සමූපේද බ්‍රහ්මස්වර විහිදුවමින් තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ. බුදුහාමුදුරුවන්ගේ නාදයේ මිහිරියාව පින්වත්නි කොච්චරද කියනවනම් උන්වහන්සේ ධර්ම දේශනා කරන විලාස 8ක් තියෙනවා. බ්‍රහ්මස්වර අෂ්ටාංග සමූපේද බ්‍රහ්මස්වර කියලා කියන්නේ. පින්වත්නි මහා බ්‍රහ්මයාටත් මේ ගුණාංග 8 තියෙනවා. මොනවද 8? විස්සට්ඨතා, විඤ්ඤය්‍යතා, මඤ්ඤුතා, සවණීයතා, නින්නාදිතා, අවසාරිතා, බින්දුතා, ගාම්භීරතා. මෙන්න මේ අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වර විහිදුවමින් තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ.
බුදුහාමුදුරන්ට මේ ගුණාංග 8 ලැබුණේ ඇයි? හේතුව මොකද්ද? පෙර ඈත අතීතයේ ඉඳන් ඇත්ත කතා කරපු හින්දා. මොකක් නිසාද? ඇත්ත කතා කරපු හින්දා. අපේ මිනිස්සු කටක් ඇරියොත් කියන්නේම ඇත්තද? සමහර මිනිස්සු ඉන්නා පින්නොත් කට ඇරියොත් කියන්නේම බොරුවක් නේද? බොරුවක්. පින්වතුනේ අපි ගාව තියෙනවා අපායට යන්න පුළුවන් ළඟම ෂෝට් කට් එකක්. අපායට යන්න පුළුවන් ළඟම ෂෝට් කට් එකක් තියෙනවා පුතේ. මොකද්ද ඒක? මොකද්ද අපිට අපායට යන්න තියෙන ළඟම ෂෝට් කට් එක? කියන්න පුළුවන්ද? කියන්න බැරිද මොකද්ද කියලා? අපායට යන්න පුළුවන් ළඟම ෂෝට් කට් එක තමයි අපේ මේ දිව. ඇයි ඒ? එහෙට එකක් කියනවා මෙහෙට එකක් කියනවා. අනේ මගේ පුතා සුවපත් වේවා කියලා පිටින් කියලා යටින් ඔබ මක බෑවිලාම ඵලයන්. එහෙම හිතන මිනිස්සු නැද්ද? එහෙම හිතන මිනිස්සු නැද්ද? ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවනේ. එහෙම මිනිස්සු ඉන්නවා පින්නතුනේ. හිතින් එකක් වැඩෙන් එකක්. එහෙම මිනිස්සු ඉන්නවා. සිනාසිතී කීවත් රස මිහිරි කතා මිනිසා තමයි හඳුනාගත නොහැකි සම. මේ ලෝකේ ඕනෑම සත්තු జాතියක් අපිට අඳුර ගන්න පුළුවන්. හැබැයි අඳුර ගන්න බැරි සතාම මොකද? දරුණම සතා. කවුද? මේ නරම් මනුස්සයා නැමැති සතා. මමත් බොහොම බයෙන් තමයි මේ සත්තු වාසය කරන්නේ. ඇයි ඒ? සත පහකට විශ්වාස නැහැ. එහෙම මිනිස් සත්තු ඉන්නවා අපේ අතරේ. ගිහි වේවා පැවිදි වේවා. ඒ නිසා ඔය අතෝ ජීවත් වෙනකොට ඒ වගේ සත්තුන්ගෙන් පරිස්සම් වෙලා ජීවත් වෙන්න. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ අපිට අඳුර ගන්න බැරි සතා කවුද? මනුස්සයා. ඒ වගේම අපි අවුරුදු ගාණක් ගියත් සමහර විට මේ මනුස්ස සතාගේ නර සතාගේ ස්වභාවය තේරුම් ගන්නට අමාරුයි. ඒ නිසා පින්නතුනේ ඒ ගැන මතක තියාගන්න. මම සිහිපත් කළේ පින්වත්නි බුදුහාමුදුරන්ගේ ගුණ 8ක් තියෙනවා කිව්වනේ බණ දේශනා කරනකොටනේ. ඒ අතර එකක් තමයි පින්වත්නි බ්‍රහ්මස්සරෝ කුරවීක බහණී. මොකද්ද? බ්‍රහ්මස්සරෝ කුරවීක බහණී. බ්‍රහ්මස්සරෝ කුරවීක බහණී කියලා කියන්නේ පින්වතුනි හිමාලයේ කුරුල්ලෙක් ඉන්නවා පින්වත්නි කුරවි කෙවිල්ලා කියලා. මොකද නම? මොකද්ද නම ඒ කුරුල්ලාගේ? කුරවි කෙවිල්ලා. මේ කුරවි කෙවිල්ලා කියන පක්ෂියා පින්වතුනි නාද කරන වෙලාවට සිංහෙක් මුවෙක් පස්සේ දඩේමේ ගියොත් සිංහෙක් මුවෙක් පස්සේ අප්පච්චි දඩේමේ යනවා නම් සිංහයාට දඩේම අමතක වෙනවා. සිංහයාට දඩේම අමතක වෙනවා. මුවාව අමතක වෙනවා. කොඩියෙක් දඩේමක් පස්සේ යනවා නම් ඒ අතරේ කුරවි කෙවිල්ලා කියන මේ පක්ෂියා කෑ ගැහුවොත් පින්නතුනේ ඒ සතා දඩයන් කරන එක අමතක වෙනවා වියා කොටියට. පැහැදිලි නේද? ඒ තරම් මිහිරියාවක් තියෙනවලු පින්නතුනේ කාටද? මේ කුරවි කෙවිල්ලා කියන පක්ෂියාට. ඊටත් වඩා මිහිරියාවක් තියෙනවා පින්නතුනේ කාටද? ලෝතුරු තථාගත මගේ බුදු පියාණන් වහන්සේට. අන්න එවැනි මිහිරියාවකින් එදා ලෝතුරු තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ මේ ගෙම්බට ඇහෙනවා බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරන හඬ. ඒ හඬ ඇහිලා පින්වත්නි ගෙම්බා මොකද කරන්නේ?
ඒ හඬට වසී වෙලා අහගෙන ඉන්නවා. දැන් අපිට උනත් එහෙමනේ නේද? ලස්සන හඬක් ඇහෙනකොට හොඳ මිහිරි නාදයක් ඇහෙනකොට අපි ඒ හඬට වසී වෙනවද නැද්ද? වසී වෙනවා. ලස්සන ගීතයක් ඇහෙනකොටනේ. පින්නතුනේ ඒ වගේ අර ගෙම්බත් බුදුහාමුදුරන්ගේ හඬට වසී වෙලා අහගෙන හිටියා. ඔය අතරේ පින්වත්නි ජේතවනාරාමේ පන්සල ගාවින් යන්න එනවා ගෝපල්ලෙක්. කවුද යන්නේ ඉන්නේ? ගෝපල්ලෙක්. පින්නතුනේ ගෝපල්ලා පන්සල ගාවින් යනකොට ගෝපල්ලටත් ඇහෙනවා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන හඬ. ගෝපල්ලටත් ඇහෙනවා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන හඬ. ඒ හඬ ඇහිලා ගෝපල්ලත් බැලුවා පන්සලට යන්න බෑ සෙනඟ ගොඩ. ඒ ගමන මොකද කෙරුවේ? ගියා පොකුණ ගාවට. ගෝපල්ලාගේ අතේ තිබුණේ මොකද්ද? කෙවිත. ගෝපල්ලා කියන්නේ කාටද? හරක් බලන මිනිස්සයාට. නේ? ගෝපල්ලා කියන්නේ හරක් බලන මිනිස්සයාට. පින්නතුනේ ගෝපල්ලා මොකද කරන්නේ? පොකුණ ගාවට ගිහිල්ලා ගෝපල්ලාගේ අතේ තිබුණේ මොකද්ද? කෙවිතනේ. මේ කෙවිත අරගෙන ගෝපල්ලා මොකද කෙරුවේ? අර පොකුණ ගාව පින්වත්නි හිටෙව්වා. මඩේ හිටෙව්වා. කොහෙද ගිහිල්ලා අර කෙවිත වැදුනේ? කොහෙද ගිහින් වැදුනේ? පින්නතුනේ පොකුණේ හිටපු ගෙම්බගේ ඔළුවේ පින්වත්නි අර කෙවිත යනුණා. පින්වත්නි මොකද උනේ? ගෙම්බගේ ඔළුව හිල් කරගෙන ගියා, පසාරු කරගෙන ගියා. ගෙම්බා එතනම ඉවරයි. ගෙම්බා මොකක් කරද හිටියේ? ඇත්තටම බණ අහගෙන හිටියේ ගෙම්බා. ගෙම්බට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තේරුණාද? නෑ. ගෙම්බට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරපු ධර්මයේ තේරුනේ නැහැ. නමුත් ගෙම්බයි බුදුහාමුදුරුවන්ගේ ධර්ම දේශනා කරන හඬට වසී වෙලා අහගෙන හිටියා. මොනවද කියා දේශනා කරන්න කියලා තේරුමක් නැහැ. නමුත් ඒ හඬට වසී වෙලා අහගෙන හිටියා. පිනතුනේ ඒ හඬට වසී වෙලා අහගෙන හිටපුගේ ආනිසංසය කොච්චරද කියනවා නම් මෙන්න මේ ගෙම්බා මිය පරලොව ගිහිල්ලා දිව්‍ය ලෝකේ මණ්ඩුක කියන දේව පුත්‍රයා වෙලා ඉපදුණා. පැහැදිලිනේ? ඔය අතන මේක පිළිබඳ වැඩි විස්තර දැනගන්න පුළුවන් විමාන වස්තුව කියවලා බලන්න මණ්ඩුක කියන විමාන වස්තුවේ තියෙනවා මණ්ඩුක වස්තුව කියලා. ඒක මණ්ඩුක කතා පුත කියවනකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එවැනි ආනිසංසයක් මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් තියෙනවා. ඒ නිසා පින්වතුනි බණ අහන වෙලාවට පින්වත්නි අපිට සමහර වෙලාවල් වල කලි කියන්නත් වෙනවා. ඔබ නිදන්න සුවෙන් තත පිලා මම ඉන්නම් ඉහ අන්දර පවන් සලසලා. සමහරු ඉන්නවා පින්නති බණට ගියාම අපි ධර්ම දේශනාවන් වලට වැඩියම නිදා ගන්නවා. නිදා ගන්නවා විතරක් නෙවෙයි පින්නති අපිට අඬ ගහනවා. මෙහෙම කරලා අඬ ගහනවා. ඔළුව නමලා පින්නති හරි ලස්සනට මෙන්න මෙහෙම අඬ ගහනවා. ඇයි ඒ තරමට අපේ මිනිස්සු පින්නවත්නි සමහර හැමෝම නෙමෙයි සමහර මිනිස්සු පින්නවත්නි ධර්ම දේශනාවන් වලදී එහෙම හැසිරෙනවා. ඒක පින්වත්නි ධර්මයට කරන ලොකු අගෞරවයක්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔබ උත්සාහයෙන් කැපවීමෙන් උවමනාවෙන් බණ අහන්න ඕනේ. අපි උවමනාවෙන් දෙයක් කරනවා නම් කම්මැලි හිතෙනවද? කම්මැලි හිතෙන්නේ නැහැ. කම්මැලි හිතෙන්නේ නැහැ පින්වත්නි. දැන් අපේ පින්නතු රෑ 1-2ට සොහොන් පිටි වලට යන්න බයයි නේද? මහතෝනා රීරියකා
ඈ එනවා කියලා යන්න බයයි නේ. රායකට දෙකට විතර එන්න බයයි නේ. දවසක් පින්වත්නි මම කුරුණෑගල වඩිනවා පින්කමකට රෑ 12:00 එනකොට අතුරු පාරක ආවේ එනකොට පින්වත්නි මෝහිනී වගේ කෙනෙක් ඉන්නවා සුදු ඇඳගෙන පාර දිගේ යනවා මම මෝහිනී දැකලා නැහැ ඉස්සරහට දෙයි දන්නෙත් නැහැ කෙදේ වේවා පින්වත්නි සුදු ඇඳගත්ත කාන්තාවක් දැන් පාර දිගේ යනවා මම වෑන් එකේ ඉන්නේ මේ එනකොට පේනවා ඩ්‍රයිවර් මහත්තයාත් මට කියන හාමුදුරුවනේ කවුද දන්නේ නැහැ පොඩ්ඩක් බලන්න ඒ දන්නේ නැහැ කියලා ස්ලෝ එකේ ආවා බලනකොට පින්නති කාන්තාවක් රෑ 1යි ඒ වගේ දේවල් තියෙනවා දෙනිතා පින්වත්නි මම මේ කියාගෙන ආවේ ඔය ඇත්තන්ට කවුරු හරි කියන කෝටි 5ක් දෙනවා සෝම් පිටියක් තියෙන එතෙන්ට එන්න කියලා එතන කිට්ටුවට එන්න කියනවා සමහරවිට අපි හිතමු සෝම් පිටිය පහු කරගෙන යන්න තියෙන්නේ කියලා. කෝටි 5 ගන්න ඔබ යනවද නැද්ද? ඈ? කෝටි 5 කියන්නේ කීයද? ලක්ෂ කීයද? මම කියන්න ඕනේ නැනේ ගන්න. පින්නතුනේ ඔබ කෝටි 5 ගන්න සෝම් පිටියට යනවද නැද්ද? යනවා. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? උවමනාව නේද? එහෙනම් පින්වතුනි ධර්මයටත් ඔබ උමනාවෙන් අහුම්කම් දෙනවා නම් කම්මැලිකම කියන එක ඇති වෙන්නේ නැහැ. ඔහේ ඉබාගාත යන්න දෙනවා නම් තමයි පින්වත් නිදිමත එන්නේ. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරන කෙටි වේලාව තුල හොඳ අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. මම අද මේ පින්නතුන් මාතෘකා කළේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙන පින්වත්නි සූත්‍රයක් කත සූත්‍රය කියලා. මොකද්ද සූත්‍රයේ නම? කත සූත්‍රය. කොහෙද තියෙන්නේ? අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. අංගුත්තර නිකාය කියන එක දැනගන්න පුළුවන් සූත්‍ර පිටකේ ආරම්භ පෙරලලා බලන්න හොයලා බලන්න හරි අපූර්වවට බලා ගන්න පුළුවන්. මෙන්න මේ කත කියන සූත්‍රයේ ගාථාවක් තමයි පින්වත්නි මම මේ පින්නතුන් මාතෘකා කළේ. මාතරී පිතරී තාපි යෝ මිච්ඡා පටිපජ්ජති තථාගතේජ සම්බුද්ධේ අතවා තස්ස ශාවකා. මේ ලෝකේ ඉන්නවා පින්වත්නි පුද්ගලයෝ 4 දෙනෙක්. කී දෙනෙක්ද? 4 දෙනෙක්. අන්නේ 4 දෙනාට ඔබ අවඥා සහගතව පින්වත්නි නොගැලපෙන ආකාරයට අයෝග්‍ය ආකාරයට සැලකුවොත් ඔය ඇත්තන්ගේ තියෙන හිතේ තියෙන හොඳ දේවල් සියල්ලක්ම ඉවත් වෙලා යනවා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. හරියට පින්වත්නි මොකක් වගේද කියනවා නම් බුදුහාමුදුරුවෝ උදාහරණයක් ගෙන හැර දක්වනවා. අපි වලක් හාරනකොට වලක් හාරන්න ඕන නම් අපි මේ වලේ පස් ටික අරන් දානව නේද? අන්න ඒ වගේ පින්වත්නි ඒ පුද්ගලයෝ 4 දෙනා කෙරෙහි අවඥාවෙන් අගෞරවයෙන් කටයුතු කරනවා නම් ඒ අත්ංගේ හදවතේ තියෙන හොඳ සියල්ලම ඉවත් වෙලා යනවා. හරියට අර වලකින් පින්වත්නි පස් ගොඩ අරන් පස් දානවා වගේ. පස් ඉවත් කරනවා වගේ. කවුද මේ පුද්ගලයෝ 4 දෙනා? මාතරී පිතරී තාපි. පළවෙනි දෙන්න කවුද? මාතරී පිතරී තාපි. පළවෙනි එක්කෙනා කවුද? මාතරී. කවුද පළවෙනි එක්කෙනා? අම්මා. කවුද? අම්මා. පිතරී. පිතරී කියන්නේ කවුද? තාත්තා. මාතරී පිතරී තාපි. යෝ මිච්ඡා පටිපජ්ජති තථාගතේච සම්බුද්ධි. තුන්වෙනි පුද්ගලයා කවුද? තථාගතේච සම්බුද්ධි. තථාගතයන් වහන්සේ. ලෝතුරු තථාගත බුදු පියාණන් වහන්සේලා. තථාගතේච සම්බුද්ධේ අත්ථවා තස්ස ශාවකා. හතරවෙනි පුද්ගලයා කවුද? ශ්‍රාවකයන් වහන්සේලා. අත්ථවා තස්ස ශාවකා.
දැන් පුද්ගලයෝ 4 දෙනා මතකයිනේ. පළවෙනි කෙනා කවුද? අම්මා. දෙවෙනි කෙනා කවුද? තාත්තා. තුන්වෙනි කෙනා කවුද? බුදුහාමුදුරුවෝ. හතරවෙනි කෙනා කවුද? මහා සංඝයා. මෙන්න මේ පුද්ගලයෝ 4 දිනාට නොමන ආකාරයෙන් නොගැලපෙන ආකාරයෙන් ඔබ කටයුතු කළොත් ඔබේ හදවතේ හොඳ කියන දේවල් ඉතුරු වෙන්නේම නැහැ. හොදගෙනම යනවා. මාතරී පිතරී තාපි. අද වර්තමානයේ වෙනකොට අම්මා තාත්තගේ වටිනාකම අපේ දරුවන්ට තේරුම් ගන්න බෑ. එහෙම තේරුම් ගත්තා නම් අම්මේ ලංකාවේ මෙච්චර වැඩිහිටි නිවාස ඉදි වෙනවද? මම නිතරම වගේ වැඩිහිටි නිවාසවල ධර්ම දේශනාවන් වලට වඩිනා ගිය සතියේ ධර්ම දේශනාවක් තිබුණා මට වැඩිහිටි නිවාසයක. පින්වත්නි මේ ලංකාවේ මේ වෙනකොටත් වැඩිහිටි නිවාස ඉදි වෙනවා. ඔය වැඩිහිටි නිවාසවල ඉන්නේ කවුද? සිංහල ජාතිය ආගම බුද්ධාගම වෙච්ච මිනිස්සුන්ගේ අම්මලා තාත්තලා නේද? ඒ වගේ මිනිස්සුන්ගේ අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසවලද ඉන්න ඕනේ, ගෙදරද ඉන්න ඕනේ? ගෙදර ඉන්න ඕනේ. ඇයි? බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වත්නි මාතා පිතු උපට්ඨාන. අම්මට තාත්තට උපස්ථානය කරන්න ඕනේ. අපි කුඩා කාලේ ඉඳන් නේ දස මාසයක් කුසේ තියාගෙන අපේ අම්මා මේ ලෝකෙට අපිව බිහි කරනවානේ. බිහි කරනවානේ. ඔයත් දන්නවද මේ වෙනකොට ලෝකේ තාමත් බැරි වෙලා තියෙනවා අම්මා කෙනෙක්ගේ පින්වත්නි ඇඟේ දුවන රතු ලේ ධාතුව සුදු කිරි බවට පරිවර්තනය වුණේ කොහොමද කියලා අදටත් හොයාගන්න බැහැ. නමුත් ලෝතුරු තථාගත මගේ බුදු පියාණන් වහන්සේ ඒක හොයලා දුන්නා. රතු ලේ ධාතුව සුදු කිරි බවට පරිවර්තනය වෙන්නේ ඇයි? අම්මගේ දරුවන්ට තියෙන ආදරය නිසා. ඒ ආදරය කොච්චරද කියනවා නම් පින්වතුනි රතු ලේ ධාතුව සුදු කිරි බවට පරිවර්තනය වෙන තරම් බලයක් ඒ ආදරය තුල තියෙනවා. එවැනි ආදරයක් තියාගෙන ඒ අහිංසක අම්මා ඔබව මේ ලෝකෙට බිහි කරන්න කොච්චර වෙහෙසක් ගන්නවද නේ? අපි දන්නේ නැහැ අපි මේ ලෝකෙට බිහි වෙන්න කලින් අපේ අහිංසක අම්මා ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කොච්චර දුක් විඳද කියලා. පින්වත්නි අපි මේ ලෝකේ එළිය දකින්න කලින් අපි මව් කුසේ ඉන්න කාලේ අපේ අම්මා පින්වත්නි වෙනදා නිදාගත්ත විදියට ඒ අතට හැරිලා මේ අතට හැරිලා නිදා ගන්න බෑ. එක ඇලයකට හේතු වෙලා එක විදිහකට නිදා ගන්න. කන කෑම ටික බොන බීම ටික පවා බිව්වේ කෑවේ පින්වත්නි කුසේ ඉන්න දරුවා ගැන හිතලා. පඩි පෙලක් නගින්න බෑ. ඒකත් කකුල් දෙකට අත තියාගෙන නගින්න ඕනේ. ඇයි ඒ තරම් පින්වත්නි අනන්ත කැපකිරීමක් ඒ අහිංසක අම්මා දරුව වෙනුවෙන් කළා. දස මාසයක් කුසේ තියාගෙන පින්වත්නි මේ ලෝකෙට අපිව බිහි කරනවා. පින්නතුනේ ඒ අහිංසක අම්මා අපිව මේ ලෝකෙට බිහි කරනකොට මොනතරම් වේදනාවක් දැනෙනවද කියනවා නම් පින්නතුනි බණ පුතේ දක්වනවා. ඉලයට 32ක් පමණ බිඳෙනවටත් වඩා වේදනාවක් දැනෙනවලු පින්වත්නි මේ ලෝකෙට දරුවෙක් බිහි කරනකොට. දැන් ඉන්න අම්මලාට දරු දුක දැනෙනවද? දැන් ඉන්න අම්මලාට දරු දුක තේරෙනවද නැද්ද? හරියට තේරෙන්නේ නැහැ. ඇයි ඒ? ගියා දොස්තරයා ගාවට දොස්තර මහත්තයා මගේ බඩ බලපන්. බඩ බලලා අරක මේ කුසේ ඇතුලේ එකෙක් ඉන්නවා ඒක ඇලියට අරගන්න. එහෙම නේද? ඇත්ත කතාව ඒකනේ. තිත්ත ඇත්ත ඒකනේ. මං ඇත්ත නේද? පින්නතුනේ ඒ හේතුවෙන් අද අපේ අම්මලා තාත්තලාට බැරි වෙලා තියෙනවා දරුවෝ ටික හරියට හදාගන්න. ඒ හේනේ නිසා
අපේ අහිංසක අම්මලා තාත්තලා නාකි වුණාම අනේ පින්නතුනි අර අහිංසක අම්මලා තාත්තලා දරුවෝ එකතු වෙලා මොකද කරන්නේ? වැඩිහිටි නිවාසයට ගිහින් දානවා. ඒ නිසා ඒ තත්ත්වයටපත් වෙන්නේ ඔබමයි. කවුරුවත් කැපුවා නෙමෙයි කියලා කප්පව ගත්තා කිව්වා. එහෙම තියනා නේ අප්පච්චි. ඉතින් ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ අම්මගේ තාත්තගේ වටිනාකම දරුවන්ට කියලා දෙන්න. අම්මගේ තාත්තගේ වටිනාකම දරුවෝ දන්නේ නැත්නම් කොහොමද අම්මා තාත්තට දරුවෝ සලකන්නේ? හැමදාම උදේවහා පිනතුනේ දරුවන්ට කියන්න පුතේ අම්මට වඳින්න පුතේ තාත්තට වඳින්න කියලා දෙන්න. එහෙම නැති වුණොත් කවදාවත් ඔබට සැබෑ මව් කෙනෙක් වෙන්නත් බෑ, සැබෑ පිය කෙනෙක් වෙන්නත් බෑ. ඒ නිසා පින්නතුනේ අම්මා කියන නම විතරක් තිබිලා බෑ. තාත්තා කියලා නම විතරක් තිබිලා බෑ. ඒ භූමිකාව තුල ඔබ හරියට ක්‍රියාත්මක කරන්න ඕන. ඔබ තාත්තගේ චරිතය නම් ඔබ කරන්නේ, අම්මගේ චරිතය නම් ඔබ කරන්නේ. ඔබ හරියට ඒ දේ කරන්න ඕන. ප්‍රශ්න තියෙනවා. සම්භාදායන් ගරාවාසෝ ගීගේ ගිනිගයන් ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. මතක තියාගන්න. මොන ප්‍රශ්න තිබුණත් මොන ගැටලු තිබුණත් ඔබේ අම්මට තාත්තට ඔබ සලකන්න ඕනේ. අම්පාර ප්‍රදේශයේ පින්වත්නි දුප්පත් පවුලක් හිටියා. අම්මයි තාත්තයි පුතයි. අම්මා මරුණා. බොහොම දුප්පත් පවුලක්. එක පුතයි හිටියේ. මේ අප්පච්චි පින්වත්නි මේ පුතාට ගොඩාක් මහන්සි වෙලා ඉගෙනුවා. උගන්නලා පින්වත්නි මේකේ ප්‍රතිඵලය තමයි මේ පුතා විශ්වවිද්‍යාලේ වරම් ලබනවා. විශ්වවිද්‍යාලේ වරම් ලබලා පින්වත්නි වෛද්‍යවරයෙක් වශයෙන් විශ්වවිද්‍යාලයෙන් එළියට එනවා. වෛද්‍යවරයෙක් වශයෙන් විශ්වවිද්‍යාලයෙන් එළියට එනවා. පින්වතුනේ කාලයක් ගියා. මේ වෛද්‍යවරයාගේ එක උත්සවයක් දවසේ පින්වත්නි උත්සවයක් තියෙනවා. වෛද්‍යවරයා තමාගේ මිතුරු සියලුම දෙනා යාළුවෝ සියලු දෙනාම කැඳවුණා. කැඳවලා පින්වත්නි සාදයක් පවත්වලා බොහොම ඉහළින් යාළුවන්ට මිත්‍රයින් සංග්‍රහ කරනවා. මම ඔය යත්තන්ට සාදයක තියෙන්න ඕන දේවල් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? පාටියක තියෙන්න ඕන දේවල් මං කියන්න ඕනේද? මට කියන්න බැරි කමක් නැහැ. මට කියන්න පුළුවන්. නමුත් මං කියන්න ඕනේ නැහැ නේ ඔයත් දන්නවා. ඒ නිසා පින්වත්නි ඒ සියලුම බීම ಜಾති, තර ಜಾති අරවා මේවා සියල්ලක්ම ගෙනත් තිබුණා. දැන් මේ දොස්තර මහත්තයාගේ සියලුම දෙනා ඒව අනුභව කරනවා, පානය කරනවා, කෑම බීම බොහොම ඉහළින් කරගෙන යනවා. ඔය අතරේ මේ දොස්තර මහත්තයාගේ යාළුවෝ 3 දෙනෙක් හිටියා. ඒ 3 දෙනා මේ මත් වෙන જાති මත් වතුර පානය කරන 3 දෙනෙක් නෙමෙයි. බොහොම හොඳ යාළුවෝ 3 දෙනෙක්. මේ 3 දෙනා මොකද කරන්නේ? දැන් මේ මිනිස්සු පාටියට ඇවිල්ලා බොනවා, කෑකෝ ගහනවා. මේ විකාර දිහා දැන් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා එක යාළුවෙක් කියනවා, එතන හිටිය අනිත් යාළුවෝ දෙන්නට, යාළුවේ අපි මෙතන ඉඳලා හරියන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ විකාර දිහා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි යන් අර එහා පැත්තේ ගෙදර මේ පොඩි පැලක් තියෙනවා. ඒ පැලේ වයසක මිනිස්සෙක් ඉන්නවා. අපි මේ මිනිස්සයාගෙන් ගිහිල්ලා කවියක් දෙකක් හරි මොනවා හරි ගිහින් අහමු කියලා කිව්වා. අනිත් දෙන්නත් මොකද කළේ? යෝජනාව අනුමත කරලා කැමති වෙලා මොකද කළේ? පින්නතුනේ ගියා ඒ වයසක මිනිස්සයා ගාවට. වයසක මිනිස්සයා ගාවට ගිහිල්ලා කියනවා, තාත්තේ ඔයා කවි කියන්න දන්නවද කියලා කිව්වා. මොකවත් නෙමෙයි අහුවේ, කවි කියන්න දන්නවද කියලා තමයි හැරුවේ. ඒ ගමන මේ තාත්තා කියනවා කවි කියන්න දන්නවා කියලා.
එහෙනම් අපිට කවියක් කියන්න කිව්වා. කවියක් කියනවා. මොකද්ද කියන්නේ? කත් නැදලා හම්බ කළා මුටත් මම ඉගෙනුවා ඉස්සරමු මගේ පුතා දැන් නම් මම උගේ පුතා. මොකද කියන්නේ? කත් ඇදලා හම්බ කළා බොහොම දුක් මාංශයෙන් මම සල්ලි පෙව්වා හම්බ කළා මූටත් මම ඉගෙනුවා. ඔය ඕකට මම ඉගෙනුවා. කාටද ඉගෙනුවේ? මේ තුන් දෙනා දන්නේ මේ කතන්දරේ. ඉස්සර මූ මගේ පුතා. ඕකා ඉස්සර මගේ පුතා. දැන් නම් මම උගේ පුතා. උගේ පුතා තමයි දැන් මම. මේ යාළුවෝ තුන් දෙනා කල්පනා කළා යකෝ මේ මොකද්ද මේ කියපු කතාව කියලා. අහනවා මොකද්ද තාත්ති මේ කියපු කතාව? නෑ මහත්තයෝ ඔය දොස්තර මහත්තයා තට්ටු දෙකේ ගයක් හදාගෙන ඉන්නේ දැන්. ඔය දොස්තර මහත්තයා කවුරුවත් නෙමෙයි මගේ එකම පුතා. කවුද? මගේ එකම පුතා. එනිසා කත් ඇදලා හම්බ කළා මූටත් මම ඉගෙනුවා. බොහෝම දුක් මහන්සියෙන් මම ඉගෙනුවා. ඉස්සරමු මගේ පුතා. දොස්තර මහත්තයෝ ඉස්සර කාලේ මෙයා මගේ පුතා. දැන් නම් මම උගේ පුතා. උගේ පුතා තමයි දැන් මම. දොස්තර අර මිත්‍රය තුන් දෙනාට කියනවා පුතේ දොස්තර මහත්තයෝ ඔය තට්ටු දෙකේ තුනේ ගයක් හදාගෙන ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි. මගේ එකම පුතා කියලා සිහිපත් කළා. අන්න ඒ වෙලාවේ පින්නතුනේ මේ මිත්‍රය තුන් දෙනා කල්පනා කළා මේ වගේ පාපකාරී මිත්‍රයෙක්ද අපි ආශ්‍රය කරන්නේ කියලා කල්පනා කරලා පින්නත් මොකද කළේ? පින්නතුනේ යාළුකමත් අත්හැරලා යන්නම ගියා. ඒ වගේ සමහර දරුවෝ ඉන්නව නේද? අම්මා තාත්තා විශ්වවිද්‍යාලෙ ගිහින් නැහැ. දරුවෝ විශ්වවිද්‍යාලේ වරම් ලබලා සමාජයේ ඉහළට එනකොට සමහර දරුවන්ට පින්වත්නි තමාගේ අම්මා තාත්තව මදි පුංචිකමක් වගේ. එහෙම තියනව නේද? කවදාවත් එහෙම වෙන්න හොඳ නැහැ. මතක තියාගන්න දූ දරුවෝ වශයෙන් ඔබ සමාජයේ කොච්චර ඉහළ තැනකට ඔබ ගියත් පින්නතුනේ අංක 1 තියෙන්න ඕනේ අම්මා ගාව තාත්තා ගාව. අංක 1 ඔබේ අම්මා තාත්තා. ඇයි? අපි මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්නේ අහිංසක අම්මා තාත්තලා පින් සිද්ධ වෙන්න. ඒ වගේම පින්වතුනේ අපි අකුරක් හරි ඉගෙන ගන්න අහිංසක අම්මලා තාත්තලා පින් සිද්ධ වෙන්න. සමාජයේ රටට ජාතියේ වැඩක් කරනවා නම් කරන්නේ අහිංසක අම්මලා තාත්තලා පින් සිද්ධ වෙන්න. එනිසා ඔබ සමාජයේ කොච්චර ඉහළට ගියත් වැඩක් නැහැ. ඔබේ අම්මට ඔබේ තාත්තට ඔබ සලකන්න දන්නේ නැත්තම්. එනිසා අම්මට තාත්තට සලකන්න පුරුදු වෙන්න. මාතරී පිතරීතාපි. පින්නතුනේ තව විනාඩි 5ක් යනකොට මම ධර්ම දේශනාව නිමා කරන්නත් ඕනෑ කරන බැවින් වැඩි දුර ධර්ම දේශනා කරන්නත් බෑ. මොකද මේ දවස්වල අපි අධ්‍යාපන කටයුතු සඳහා නියැලලා තියෙන සාමාන්‍ය පෙළ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා ඊයේ රෑ 12:00යි පන්ති ඉවර වෙනකොට. ඒ නිසා අද උදේ දහම් පාසල් කටයුතු එනිසා කාර්ය බහුලත්වයේ තිබුණත් මේ පින්නතුන් වෙනුවෙන් මේ ආගමික අවස්ථාව සඳහා වැඩම කළා. ඒ නිසා පින්වත්නි තව විනාඩි 5ක් යනකොට ධර්ම දේශනාව නිමා කළ යුතු බැවින් තථාගතේජ සම්බුද්ධේ තුන්වෙනි තැනත් පුද්ගලයා කවුද? ලෞතුරු තථාගත මගේ බුදු පියාණන් වහන්සේ. තථාගතේජ සම්බුද්ධේ කවදාවත් පින්වත්නි ලෞතුරා බුදු පියාණන් වහන්සේට අගෞරව කරන්න හොඳ නැහැ. ඔය සමහර මිනිස්සු ඉන්නවා නේද පින්වතුනේ ගමනක් යනකොට
බස් එකේ යනකොට බුදු පිළිමයක් දැක්කහම මොකද කරන්නේ? ඈම්නේ බුදු පිළිමයක් දැක්කම වදිනවා. එක්කෝ නැගිටිනවා. එහෙම කරනව නේද? හැබැයි පින්වත්නි ඒ මිනිහම බස් එකට නගිනවා පින්වත්නි හාමුදුරු කෙනෙක්. කල්පනා කරන්නේ මොකද්ද? මේකත් ඇවිල්ලා මේකටම නැග්ගනේ. මේකත් ඇවිල්ලා මේකටම නැග්ගනේ. එහෙම කල්පනා කරනවද නැද්ද? එහෙම හිතනවා. එහෙම හිතන මිනිස්සු ඉන්නවද? මේ ලෝකේ ඉන්නවා. ලෝකේ ලංකාවේ ඉන්න එහෙම මිනිස්සු. දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් උනත් නැගිටිමින් වඳිනවා. එහෙම කියනවනේ. ඈ හොයලා බලන්න එහෙම ගීතයක් තියෙනවා. පින්වතුනේ එහෙම නැගිටලා වඳිනවා. හැබැයි පින්වත්නි ගැබිනි කාන්තාවක් දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් බස් එකට නැග්ගාම මොකද කරන්නේ? කවුරුෙන් පින්වත්නි අනන්තය හොයනවල නේද අපි මහත්තයා? අර කාන්තාව පින්වත්නි නැග්ගත් මේක දැක්කේ නෑ වගේ ඉන්නවා. එහෙම මිනිස්සු අප අතර ඉන්නවා. එහෙම වෙන්න හොඳ නෑ. පින්වත්නි මම මේ සිහිපත් කළේ මතක තියාගන්න. තථාගතේජ සම්බුද්දේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න. බුද්දස්ස අවන්නම් භාසති ධම්මස්ස අවන්නම් භාසති සංඝස්ස අවන්නම් භාසති පරම්මරණා දුක්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති. බුදුහාමුදුරන්ට ධර්මයට අගෞරව කළොත් බැන්නොත් පරම්මරණා දුක්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති. ඒකාන්තයෙන් විනිපාත කියන නිරයන් වල ගිහිලා උපදිනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. තථාගතේජ සම්බුද්දේ අතවා දස ශාවකා ශ්‍රාවකයන් වහන්සේලාට පින්වත්නි කවදාවත් අගෞරව කරන්න හොඳ නැහැ. මේ ලෝකේ වැඩිපුර බැනුම් අහන්නේ කවුද? මේ ලෝකේ ලංකාවේ වැඩි හරියක් බැනුම් අහන්නේ කවුද? හාමුදුරුවෝ. කවුද බැනුම් අහන්නේ? හාමුදුරුවෝ. ඇයි ඒ? මතකෙට පාන්දු කුලේට දානෙට ආවේ නැත්තම් බයිනවද නැද්ද? බනිනවා. සමහර විට පින්වත්නි අවුරුදු ගාණක් ඔබේ පින්කම් වලට ආපු හාමුදුරුවෝ සමහරට වැරද්දක් නැතුව වෙන්න පුළුවන්. කවුරු හරි කියන ඕපාදූපයකට ඒක පිළි අරගෙන මොකද කරන්නේ? රට පුරාම පින්වත්නි ඒවා පතුරවාගෙන යනවා. එහෙම මිනිස්සු ඉන්නවා. සමහර ඉන්නවා පින්වත්නි හාමුදුරුවන්ගේ වැරද්දක් හොයන්නමයි බලාගෙන ඉන්නේ. උදේට දානේ වැළඳුවද, දවල්ට දානේ වැළඳුවද හොයන්නේ නැහැ. රැයට කෑවද කියලා හොයනවා. එහෙම මිනිස්සු ඉන්නවා. පන්සල පැත්ත පලාතේ ඉන්නේ. හාමුදුරුවන්ගේ වැරද්දක් දැක්ක ගමන් මේ මිනිස්සු ගිහිලා දායක සභාවේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, කාරක සභාව ඔක්කොම එකතු කරගෙන එනවා. එකතු කරගෙන ඇවිල්ලා පින්වතුනි හාමුදුරුවන්ට නැති දොස් කියලා නැති වැරදි හදලා හාමුදුරුවරු පන්නන්න හදන මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට ඒකාන්තයෙන්ම විවර වෙලා තියෙනවා හතර මහා පාය. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මතක තියාගන්න. ඔබේ අම්මට තාත්තට සලකන්න පුරුදු වෙන්න. වැඩිහිටියන්ට කුල දෙටුවන්ට සලකන්න පුරුදු වෙන්න. පින්වතුනි තථාගතේජ සම්බුද්දේ මාතරේ පිතරී තාපී යෝ මිච්ඡා පටිපජ්ජති තථාගතේජ සම්බුද්දේ අතවා තස්ස ශාවකා. පින්වතුනි අම්මට තාත්තට ලෝතුරු තථාගත බුදු පියාණන් වහන්සේට මහා සංඝ රත්නයට කවදාවත් අගෞරව කරන්න නොසලකා ඉන්න යන්න එපා. අපෝපස්ථාන කරන්න, ගරු කරන්න, වන්දනාමාන කරන්න. ඔබේ යුතුයකම හරියට කරන්න. ඔබේ යුතුයකම හරියට කරනවා නම් ඔබට පින්නතුනේ ජීවිතයේ සැනසීම ලබා ගන්න පුළුවන්. ආමග කෙටි යා යුතු මග දුරයි. ඒක තේරුම් අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, මෙලොව ජීවිතේ ජය ගන්න, පරලොව ජීවිතේ ජය ගන්න මේ සියලු කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.
මීට වඩා ධර්ම දේශනාව දිගු කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ උතුම් පින්කමේ දායකත්වයේ බාරගෙන ක්‍රියාත්මක කරන මේ උතුම් පින්නතුන්ගේ ප්‍රධාන අරමුණක් තිබෙනවා. මීට 3 මාසයකට උඩදී අභාවයටපත් වෙන්නට යෙදුන යුවේ පියදාස ආදරණීය පියතුමාට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇති කරගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ ආදරණීය පියතුමාට අපි මේ පින්පෙත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ආදරණීය තාත්තේ ආදරණීය අප්පච්චි ඔබට අපි මේ පින්පෙත් අනුමෝදන් කරනවා. ඔබ මේ පින් ලැබගෙන අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සිද්ධ කරගන්න දීදුරු කුසලානිසංස ධර්මයන් පළමු කොට අපි ලෝසසුන් සුරකින සියලුම දෙවියන්ට අපි මේ පින්පෙත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නම් සඳහන් කළ පියදාස ආදරණීය පියතුමාට ඥාතිවරයට හිතවතාට අපි මේ පින්පෙත් අනුමෝදන් කරනවා. එතුමාටත් මේ පින්පෙත් හේතු වාසනා වේවා. මේ පින්වල බලයෙන් ශක්තියෙන් බුදුපතේ බුදුමහරහතුන් අද නිවීසන තීපෙමිලට වදාළ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වසර 38කට පෙර මිය පරලොව යන්නට යෙදුන ටීජී දුසිලාවති ආදරණීය මෑණියන්ට අපි මේ පින්පෙත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සියලු දෙනාටත් ඔබ පැහැදිලි වැඩි රත්තරන් අම්මා අප්පච්චි ඇතුළු සියලු දෙනාටත් මේ පින්පෙත් හේතු වාසනා වේවා. ඒ වගේම හොඳින් ධර්ම ශ්‍රවණය කළ මේ රත්තරන් දූ දරුවන් ඇතුළු සියලු දෙනාටත් මේ පින්පෙත් හේතු වාසනා වේවා. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකමත් භාවයට පත් කර ගන්නට මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවි පූජා කළ වීරෝදාර රණවිරුවන්ටත් මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රණවිරු ගම්මානවල ජීවත් වෙන ආබාධිත තත්ත්වයට පත් වී සිටින ඒ වීරෝදාර රණවිරුවන්ටත් මේ පින්පෙත් ආශිර්වාදයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොවිඩ් වසංගතය නිසා මිය පරලොව යන්නට ඉන්න සියලු දෙනාට ලංකාවාසී ලෝවාසී සියලු දෙනාට මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ධර්ම දේශනා කළ මා ඇතුළු පින්වත් ඔබ සියලු දෙනාට ඔබ අප හැදූ වැඩු රත්තරන් අම්මා අප්පච්චි ඇතුළු පින්වත් සියලු දෙනාට මේ පින්පෙත් හේතු වාසනා වේවා. මේ පින්වල බලයෙන් කුසලයෙන් ශක්තියෙන් බුදුපතේ බුදුමහරහතුන් අද නිවීසන තීපෙමිලි වැඩ වදාළ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ පින්පෙත් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා. Udah, tata ini belakang. Sudah kan? සියලු දෙනාම ආදරණීය අම්මට තාත්තට පින් අනුමෝදන් කරමින් අපි ධර්ම දේශනාව